සම්මා සම්බුදු සරණයි පින්වත් දුවේ පුතේ ඔබ හැම දිනාටම අද දවසේදීත් දායකත්ව ධර්ම දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට අපි සූදානම් වෙලා ඉන්න මොහොතක්. අද දවසේදී තාමත්ම වටිනා කියන මාතෘකාවක් සම්බන්ධයෙන්ුයි ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නට අපි සූදානම් වන්නේ. පින්වත් දුවේ පුතේ ඔබ දැන් මේ සමාජයේ දිහා බලනකොට ඔබට දවසින් දවස මේ සමාජයේ තියෙන පිරිහීම කොයිතරම්ද කියන කාරණාව ඔබටම වටහා ගන්නට පුළුවන්. ඒ අතුරින් සමාජයේ බොහෝ වෙලාවට පිරිහෙන්නට පටන් ගන්නේ අසම්මත සම්බන්ධතා නිසා. කාමය වර්ධවා හැසිරීම නිසා. අපි කොයිතරම් කාමී සුමිච්ඡාචාරා කියලා අපි කියලා ඇත්ත. එහෙනම් අද දවසේදී අපි අපේ තියෙන චේතනාවන් සිතුවිලි පාලනය කරගන්නේ නැති තැන අපිට සිද්ධ වෙන දේ කුමන ආකාරයේ දෙයක්ද කියන කාරණාව බුදුදහමත් එක්ක සම්බන්ධ කරලා ඔබට ධර්ම කාරණා ටිකක් දේශනා කරන්නටයි සූදානම් වන්නේ. එහෙනම් මෙතෙන් සිට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනම සූදානම් වෙනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මන් මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුපින්වත් පින්වතුනි, අද දිනේදී දායකත්ව ධර්ම දේශනාවක් වෙනුවෙන් අපිට ආරාධනා කරන්නට යෙදුනේ ඊටමත්ම විවිධ චේතනාවක් මුල් කරගෙනයි. ඒ තමයි දායකත්ව ධර්ම දේශනාවට ආරාධනා කළ ශ්‍රියානි චන්ද්‍රිකා රොඩ්රිගෝ කියන ආදරණීය පින්වත් මාතාව විසින් තමන්ගේ අම්මාගේ 78 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රියානි චන්ද්‍රිකා රොඩ්රිගෝ මහත්මිය තමන්ගේ 78 වන උපන්දිනය අද දවසට සමරන රන්වතී විජේසිංහ ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාව පෙරදරි කරගෙනයි අද දවසේදී දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් අපිට ආරාධනා කරන්නට යෙදුනේ. එහෙනම් අද දවසේදී අම්මා කෙනෙකුගේ ආදරණීය දියණියක් විසින් තමන්ගේ යුතුයකම් ඉටු කරන තමන්ගේ ආදරණීය අම්මාට තියෙන සිනහස ලෙන්ගතුකම මේ ධර්මයත් එක්ක කැටිකොට අද දවසේදී ඊ타ත්ම සුවිශේෂී ධර්ම දේශනාවකට අපිට ආරාධනා කළා. පින්වත්නි, අපි ආදරණීය මෑණියන් වහන්සේට අපි හැමෝම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමු. එසේනම් පින්වත් දුවේ පුතේ, අද දවසේදී ධර්ම දේශනාවේ මාතෘකාව විදියට අපි තෝරගන්නට යෙදුනේ බෞද්ධයන් ජීවත් වන බෞද්ධයන් විදියට නිරන්තරයෙන් අපි බෞද්ධ රටක් යයි අපි නිරන්තරයෙන් සිතන අපි කියන අපේ රටේ මිනිසුන්ගේ කල්ක්‍රියාවේ තියෙන බලපතලකම්. එතින්දී අපි ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි පින්වතුනි, අපේ තියෙන සිතුවිලි පාලනය කරගන්න බැරි තැන, අපේ තියෙන සිතුවිලි වලට නිදහසේ අපිට ඕන විදියට පාලනය කරගෙන යනවනම් අවසානයේදී අපිට උරුම වෙන දුක, ඒ වගේම අවනම්බුව අපිට උරුම වෙන අපේම කියලා කිසිම කෙනෙක් නැතුව අපිට මේ ලෝකෙන් සමු අරගෙන යන්න වෙන අවස්ථාවන් ගැන.
පහුගිය කාලේ අපි දැක්කා තමන්ගේ ආදරණීය පුංචි පවුලට ද්‍රෝහිකමක් කරලා තමන්ගේ ආදරණීය බිරිඳට වංචාවක් කරලා තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන ඔවුන්ගේ ගෞරවත්වය ගැන නොසිතන එක්තරා තාත්තා කෙනෙක්ට අතුණු ඉරණම පිළිබඳව මුළු ලෝකයක් කතා බහ කරනවා මුළු සමාජයක් කතා බහ කරනවා ඒ කතා බහ කරන්නට නිදාන කතාව බවට පත් වෙලා තිබුණි අසම්මත ආදරයක් අසම්මත ප්‍රේමයක් එහෙනම් පින්වත් ඔබ හැමදෙනා අපි හැමෝටම සිතුවිලි තියෙනවා අපි හැමෝටම කවුරු හරි කෙනෙක්ව ළඟින් ඉන්නව නම් අපි කැමතියි කියලා හිතනවා හැබැයි පින්වතුනි අපිට අසම්මතයේදී අපිට ඒක කරන්නට නොහැකි හැබැයි අපි අපේ ජීවිතයේ වටිනාකම හඳුනගෙන අපි අපේ ජීවිතයට හොඳ අර්ථයක් අපේ ජීවිතයෙන් තවත් කෙනෙකුට ගන්න පුළුවන් වෙන දේ තුලින් අපි ජීවිතේ හැඩගස්වා ගන්නට ඕනේ. ඒක නිසා පින්වතුනි පුංචිම කාලයකදී තවත් කෙනෙක්ගේ හදවතට රිංගන්න උත්සාහ කරනවා නම් ඒ උත්සාහයේ ප්‍රතිඵල කොතනින් කුමන ආකාරයකින් නිමාවට පත් කරන්න සිදු වේද කියන කාරණාව අපි දකිනවා මේ සමාජයේ ඉතාමත් හොඳට. ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන දෙයක් තමයි කාමය කියන්නේ හරියට ගිනි ගොඩක් වගේ. ගිනි කබලක් ඔලුවට තියන් ඉන්න මිනිස්සෙක් නම් අන්නේ මිනිස්යාට සමාන කරනවා කාමය කියන කාරණා. මේ කාමයෙන් තොරව ජීවත් වෙන්න සතා සිව්පාවටවත් බෑ. හැබැයි පින්වතුනි අපි හඳුනා ගන්න ඕනේ අපිට කාමයෙන් ගැලවෙන්න කියලා නෙමෙයි මේ අපි කියන්නේ. අපිට නීත්‍යානුකූලව අපේ මේ කාමයේ උනත් ඒ ආශාවන් උනත් ඒක නීත්‍යානුකූලවයි අපි සිදු කළ යුත්තේ. ඒක නිසා අපිට වෙන් වෙලා ඉන්න බිරිඳක් සිටිනම් ඒ බිරිඳට පිටින් ගිහිල්ලා තවත් අමුවන් සොයාගෙන යනවා නම් එතන ඔබේ බුද්ධියට ගෝචර වෙන්න ඕනේ ඒක ලොකු පාප කර්මයක් ඒක ලොකු වංචාවක් කියලා. මේ වංචාව ඔබ දවසින් දවස හංග ගන්නටයි උත්සාහ කරන්නේ. මේ වංචාවෙන් ගැලවෙන්නටයි ඔබ උත්සාහ කරන්නේ. අන්න එහෙම ගැලවෙන්න මේ වංචාවෙන් ඔබට මිදෙන්න පුළුවන් කමක් නැති වෙච්ච වෙලාවකදී තමන්ගේ ජීවිතයේ වටිනාකමත් ඒ වගේම අනුන්ගේ ජීවිතවල තියෙන වටිනාකමත් අපි හඳුනාගන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පින්වතුනි අපි නිර්පරාදී මරුන් කනවා නිර්පරාදී අපේ ජීවිතේ නැති කරගන්නට සිද්ධ වෙනවා. ඒකට හොඳම උදාහරණයක් අපි දැක්කේ මේ පහුගිය දවස් දෙක තුනේ. එක තරුණියක්ගේ අම්මට තාත්තට ආදරෙන් හැදුණු වැඩුණු තවත් ඒ වගේම අම්මගේ තාත්තගේ සෙනෙහස ලබන මේ අවුරුදු 30ක ගෑනු දරුවට Tamanගේ ගෙලත් අහිමි වුණා. මරණ මංචකයේ කොයි විදියට ලියුණාද කියලා අපිවත් ඔබවත් දන්නේ නැහැ. හැබැයි වේදනාව දුක කියන කාරණාව නම් උරුම වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව Tamanගේ ගෙලින් Tamanගේ ශරීරයේ වෙනකොට දැනෙන වේදනාව අපිට වචන වලින් විස්තර කරන්න බෑ. මේ සියල්ල වුණේ මක් නිසාද? අසම්මතයක් තුල Tamanටම කියලා හිතුණු Tamanගේම හදවතට නැගුණු චේතනාවන් යටපත් කරගන්නට ඉඩ නොදී ඒවා දවසින් දවස දලුලාන මහ ගහක් බවට පත් කරගත්ත නිසා. ඒක නිසා පින්වතුනි ඔබේ ජීවිතේ මේවා ඉතාමත්ම හොඳ ආදර්ශ. ඒක නිසා මේ ආදර්ශමත් කතා අරගෙන ඔබේ ජීවිතේට බයක් ඇති කරගන්න ඕනේ. අන්නේ ඔබේ ජීවිතේට බයක් ඇති කරගන්න පුළුවන් නම් ඔබේ ජීවිතේට පුළුවන්කමක් ලැබෙනවා ඉතාමත්ම හොඳින් කාලය ගත කරන්න. ඒක නිසා පින්වත් දුවේ පුතේ ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ජීවිතේ වටිනාකම හඳුනා ගන්න. ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා පිරිමියෙක්ගේ තියෙන ශබ්දය එහෙම නැත්නම් පිරිමියෙක්ගේ තියෙන බැල්ම පිරිමියෙක්ගේ තියෙන රසය ඇරෙන්න කාන්තාවකට මේ ලෝකේ වෙනත් රසයක් නැහැ කියලා. ඒ වගේම තමයි කාන්තාවකට ඒ වගේම තමයි පිරිමියෙකුටත්. ඒ නිසා මෙන්න මේ පිරිමියාගේ තියෙන ශබ්දයේ තරම් මිහිරි ශබ්දයක් කාන්තාවකට තවත් නැහැ. කාන්තාවගේ ශබ්දයේ තරම් මිහිරි ශබ්දයක් තවත් පිරිමියෙකුට නැහැ. ඒක තමයි බුදුදහම වහන්සේ අපිට පෙන්වා දෙන ඉතාමත්ම ළඟම උදාහරණේ බවට පත් වුණා. අපි කොයිතරම් අපිට හදවතට නැගෙන චේතනාවන් අපිට හදවතට නැගෙන ආශාවන් අපි ඉෂ්ට කරගන්න උත්සාහ කරනවාද? අන්න එහෙම ඉෂ්ට කරගන්න උත්සාහ කරන වෙලාවෙදී අපි කරන්නේ මොකද්ද?
අපි කියන්නේ මොකද්ද? අපි කාටද ද්‍රෝහි වෙන්නේ? ඔබ කාටවත් ඒ ගැන කිසිම අදහසක් ඉන්නේ නැහැ. Taman කරන දේ හොඳයි. Taman කරන දේ හරි. ඒක නිසා මගේ සිතුවිලි මම ඕන විදිහකට මුදා හරිනවා කියලා විශ්වාස කරනවා. ඒක නිසා තමයි පින්වතුනි Tamanගේ ආදරණීය බිරිඳට මහත්ය අහිමි වෙනවා. Tamanගේ ආදරණීය දරුවන්ට තාත්තා අහිමි වෙනවා. හැබැයි ඔබ මේ කරන පුංචි පහත් ක්‍රියාව තුළින් කී දෙනෙකුට Tamanගේ ජීවිතේ වටිනාකම අහිමි වෙලා යනවද? තාත්තා කෙනෙක් නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අම්මට අවනම්බු සිද්ධ වෙනවා. ඒ වගේම මහත්ය නැතුව Tamanගේ අම්මට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අන්න මේ වගේ පුංචි කාරණා කියලා ඔබ විශ්වාස කරාට මේව මහ විශාල බරපතල අකුසල් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා පින්වත් දුවේ පුතේ ඔබට ඔබේ සිතුවිලි පාලනය කරගන්න බැරි නම් ඔබට ඔබේ සිතුවිලිත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය නම් ඔබ එකපාරක් නෙමෙයි 10-12 පාරක්වත් හිතන්න ඕනේ. ඔබ ලක්ෂ වාරයක් හිතුවත් ඔබට මේක වැරැද්දක් වෙන්නේ කියලා හිතනවා නම් ඒ දෙයට ඔබ පෙළඹෙන්න එපා. ඒක නිසා වැරදි කාමය කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි කොයිතරම් කියනවද? හැබැයි අපි මේ කියන කිසි දෙයක් අපි ක්‍රියාවට යොදවන්නට උත්සාහ කරන්නේ නැහැ. එහෙම ක්‍රියාවට යොදවන්න ඔබට උත්සාහයක් තියෙනවා නම් ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබ දන්නව එහි ආදීනව. ඒක නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ කාන්තාවක් දිහා බලනව නම් ආනන්ද හාමුදුරුවන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනවන් මංචකයේ වාසය කරන විට පිරිනවන් මංචකයට වැඩම කළපු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පිරිනවන් පෑවට පස්සේ අපි කාන්තාවන් එක්ක ගනුදෙනු කරන්න ඕනි කොහොමද කියලා. කාන්තාවන් එක්ක අපි ඇසුරු කරන්න ඕනි කොහොමද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා කාන්තාවන් ඇසුරු කරන්න හරි ලේසි. අපේ සිතුවිලි පාලනය කරගන්නවා නම් අන්නේ සිතුවිලි පාලනය කරන්නේ මෙන්න මෙහිමයි. ඔබට වඩා වැඩිමහල් කෙනෙක් නම් ඔබේ වයසට වඩා වැඩිමහල් කෙනෙක් නම් ඔහු හෝ ඇය අපේ තාත්තා අම්මා කියලා හිතන්න පුළුවන්. මේ අපේ තාත්තා, මේ අපේ අම්මා. එහෙම නැත්නම් ඔබේ වයසට සමානම කෙනෙක් ඉන්නවනම් එහෙමනම් ඔබට වඩා ටිකක් වැඩිමහල් කෙනෙක් නම් මේ මගේ අක්කා. මේ මගේ අක්කා කියලා හිතන්න කියනවා. ඔබේ සම වයස කෙනෙක් නම් හිතන්න කියලා කියනවා මේ මගේ සහෝදරියක් කියලා. ඔබට වඩා බාල කෙනෙක් නම් හිතන්න කියනවා මේ මගේ නංගි කෙනෙක් කියලා. තවත් ඊටත් වඩා ටිකක් අඩුවෙන් එහෙම නැත්නම් දරුවෙක් විදියට දකිනවනම් ඒ මගේ දරුවෙක් කියලා දකින්න කියනවා. එහෙනම් අන්න එහෙම දකින්න පුළුවන් නම් එතන කාමයේ කියන චේතනාවන් පහළ වෙනවද? කාමයේ ඇවිස්සෙනවද? අනේ නෑ. එහෙම කාමයේ ඇවිස්සෙන්න විදියක් නෑ. මොකද මගේ නංගි, මගේ අක්කා, මගේ අම්මා. එහෙනම් අපි කොහොමද කාමයේ වරදවා හැසිරෙන්නේ? එහෙනම් ඔබ කල්පනා කරන්න ඕනේ. මේ රටේ ඉන්න සියලුම දෙනා Tamanට අයිති පිරිස විතරක් නෙමෙයි මේ රටේ ඉන්න සියලුම දෙනා Tamanගේ සහෝදර සහෝදරියන් අම්මල තාත්තලා ඕන්ටත් ඉන්නවා අම්මල තාත්තලා ඕන්ටත් සහෝදර සහෝදරි ඉන්නවා ඕන්ටත් දරුමල්ලු ඉන්නවා. එහෙනම් ඔබ මේ කරන කාර්යය තුල දැන් උදාහරණයකට දැන් ඊයේ පෙරේදා ජීවිතාක්ෂයටපත් වුණු එහෙම නැත්නම් මේ ගෙලෙන් Tamanගේ ශරීරය වෙන්නවනු ඒ වගේම සිද්ධි හානි කරගත් මේ යෝල පිළිබඳව අපි කල්පනා කරනවා නම් එතන තිබුණේ හරි දෙයක්ද? එතන තිබුණේ හරි දෙයක් නෙමෙයි. කාටත් හොරා මේ දෙදෙනාට තිබුණ කූඩු බඳගෙන හොඳට ජීවත් වෙන්න. අනේ එහෙම වෙන්න විදියක් නැහැ. බුදුදහම එනම් බොරු වෙනවා. මොකද හේතුව Tamanටම කියලා වෙන් වෙච්ච නීත්‍යානුකූල බිරිඳක් ඉන්නවා. ඒ වගේම දරුවන් ඉන්නවා. එහෙනම් මේ කරපු දේ කොයිතරම් පහත් දෙයක්ද? මේ කරපු දේ පිළිබඳව ආදීනව අපිට දවසින් දවස දැනෙන්න ගන්නවා. ඒක නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ අක්කා කියලා හිතන්න, නංගි කියලා හිතන්න, මගේ සහෝදරියක් කියලා හිතන්න, මේ මගේ අම්මා කියලා හිතන්න කියලා. එහෙනම් අපි බුද්ධ වචනයට පිටුපානව නම් අපේ ජීවිතය අඳුරට යනවා. ඒක නිසා පින්වත් දුවේ පුතේ අපිට අපේ ජීවිතයේ ඕන විදියකට කාලය ගත කරන්න අපේ ජීවිතය ඕන විදියකට හැඩගම් ගස්වා ගන්න පුළුවන්. හැබැයි Tamanගේ ජීවිතය විතරයි අනුන්ගේ ජීවිතවලට ඔබ මේ වගේ ඉරණමක් අත් කරන්න එපා. ඒ ජීවිතයේ වටිනාකම ඔහුට හෝ ඇයට තියෙන්නේ.
ඔබට නෙමෙයි. ඒක නිසා ඔබ කල්පනා කරන්න සතා සිව්පාවත් කැමති ජීවත් වෙන්න. සතා සිව්පාවත් කැමති ජීවත් වෙන්න. ඒක නිසා ඔබ කාගේවත් ජීවිතයක් උදුරාගෙන ඔබට කාගේවත් ජීවිතයක් උදුරාගෙන ඔබට අයිතියක් නැහැ. ඒක වගේ ඒ වගේම තමයි ඔබට එය මහ විශාල අකුසලයක්. මේ භව ගමනේ මෙරි ඉපදෙන භව ගමන තුල පුරාවටම අපිට අපේ ජීවිත වල වටිනාකම හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඒ අසම්මතයක් නිසා අනිත් කාරණාවගේ දිහාවට අපි හැරෙනවා නම් මම අද ඇහුවා තමන්ගේ අම්මා තමන්ගේ දරුවන් තුන්දෙනාත් එක්ක ලිඳට පැනලා. ඇයි එහෙම වෙන්නේ? තමන්ට තමන්ගේ දරුවන්ගේ ජීවිතේ වටිනාකම හඳුනා ගන්න බැරිද? තව වෙලාවක් මම දැක්කා මේ තාමත්ම මාස 9ක විතර පුංචි දරුවෙකුට නොසෑහින්න අමානුෂික ලෙස අම්මා කෙනෙක් පහර දෙනවා. මේ රටේ බෞද්ධ රටක්. මේ රටේ ඉන්න මිනිසුන්ට හදවතක් එහෙම නැත්නම් මේ මිනිසුන් හිතන්න බුද්ධිය ප්‍රඥාවක් නැද්ද කියලා වෙලාවකට අපිට හිතෙනවා. ඒක නිසා මේව දවසින් දවස සමාජ ජාල හරහා අන්තර්ජාලය හරහා අපි මේව දකින්නකොට මේව සමාජගත වෙනවා. මේව සමහර අය උදාහරණ විදිහට අරගෙන මේව ආදර්ශයට ගන්නවා. සමහර අය කලකිරෙනවා. සමහර අය මේවෙන් ආදර්ශයක් අරගෙන හොඳට ජීවිතේ හදා ගන්නවා. හැබැයි ඔබ කොතනද ඉන්නේ? තමන්ගේ දරුවන්ට තලන්න ඕන තමයි. තමන්ගේ දරුවන්ට හරි වැරද්ද කියලා දෙන්න ඕන තමයි. හැබැයි ඉතින් මාස 9ක වගේ පුංචි දරුවෙකුට කිරිබොන්න විතරයි දන්නේ. මොලේ මෝරලා නැහැ, අතපය මෝරලා නැහැ. හැබැයි අම්මාගේ කෝපය මේ වගේ දරුවන්ගේ පිටින් යනවා. අනිත් කාරණාව. දරුවෝ තුන්දෙනාත් එක්ක අම්මා ලිඳට පනිනවා. කාරණාවට එතන ඇති නිදාන කතා ගොඩක්. කන්න බොන නැතුව ඇති. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම මහත්යෙක් සැලකිල්ලක් නැතුව ඇති. මේ වගේ කාරණා ගොඩාක් එතන ඉදිරිපත් වෙන්න ඇති. හැබැයි පින්වත් දුවේ පුතේ මේ කාරණා මොනම ඉදිරිපත් වුණත් Tamanගේ ආදරණීය දුවයි පුතයි කියලා අපිට අමතක කරන්න විදියක් නැහැ. දරුවෝ තුන්දෙනාම මරාගෙන ඔවුන්ගේ මාරය බවට අම්මා කෙනෙකුට පත් වෙන්න පුළුවන්ද? ඒක එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි පින්වත් දුවේ පුතේ ධර්මය කියන්නේ ධර්මයෙන් තොර වෙලා ජීවිතය හදාගන්න බෑ. ධර්මයේ තුලින් තමයි අපේ ජීවිතය හදාගන්න ඕනේ. ධර්මයෙන් පිටපයින්නවා නම් අපිට ජීවිතය හදාගන්න හරි අමාරුයි. ඒක නිසා අපි පවට බය වෙන්න ඕනේ. ඔබ අහලා තියෙන නකුල මාතා නකුල පීතා. නකුල පීතා ඇවිත් අහනවා මේ උපාසක මහත්තයා සෝහන් වෙච්ච මේ උපාසක මහත්තයයි නෝනයි මහත්තයා දෙදෙනාම උපාසක උපාසිකාවන් දෙදෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගාවට මම නිරන්තරයෙන් මේ ධර්ම දේශනාවලදී මතක් කරන දෙයක් තමයි මේ කරුණේ කොහොමද හැදෙන්නේ කියලා. මගේ බිරිඳ ඉදිරි ආත්මවලදීත් කෙටියෙන් කියන්නම් මම මොකද මේ කතාව ධර්ම දේශනා ගොඩකදී මම දේශනා කරපු නිසා මගේ මහත්තයා ඉදිරි භවවලදීත් මගේම මහත්තය වෙලා මගේ නෝන ඉදිරි භවවලදත් මගේ නෝන වෙන්නේ කොහොමද මම මුණ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ ආත්මෙදි මගේ නෝන හරිය හොඳයි. මම ගොඩාක් ආදරේ. අපි අතර කිසි ප්‍රශ්නයක් නැහැ. ඉදිරි භවවලදී එහෙම නැත්නම් ඉදිරියේදී ඉපදින මම ආත්මවලදී මගේ නෝන මගේම වෙන්න ඕනේ. එහෙම කරන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ? එහෙම කරන්න පුළුවන්ද භාග්‍යවතුන් වහන්සේ? ඇයි බැරි පුළුවන්. එහෙනම් මේ විදියටයි වෙන්න ඕනේ. දෙදෙනාගේම අතර සමානව ශ්‍රද්ධාව වර්ධනය කරගන්න. බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන් කෙරෙහි නොසැලෙන විශ්වාසයටයි අපි ශ්‍රද්ධාව කියන්නේ. වැනින්නේ නැහැ මේ ශ්‍රද්ධාව. හරීම ඍජුයි. ඒක නිසා පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ බුදුන් ගැන. ඒ වගේම ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන. අන්න එහෙම වැනින්නේ නැති තැන අපිට ඇති වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. සම ශ්‍රද්ධාව, සම සීලය, සිල්වන්තකම, හොඳ ගතිගුණ තියෙන එක අපිට වර්ධනය කරගන්න ඕන. සම ප්‍රඥාව, බුද්ධිය. වන්න මේ වගේ කාරණාවන් වර්ධනය කරගෙන ආවොත් දෙදෙනාම එකට සසරේදී මුණ ගැහෙන්න පුළුවන්. අන්න එහෙම මුණ ගැහිලා එන පිරිස තමයි හොඳින් පෞල් ජීවිතය ගත කරන්නේ. හැබැයි තවත් කෙනෙකුට මෙන්න මෙහිම එකතු වෙන්න පුළුවන්. ඒ තමයි සසරේ මාරය විදියට. ඒ වගේම සසරේ වෛරක්කාරය විදියට. සසරේ නායකාරය විදියට. අන්න අම්මා තාත්තත් එහෙම ඉන්න පුළුවන්. සසරේ මාරය විදියට. තමන්ගේ නෝන මහත්තයාත් ඉන්න පුළුවන්. සසරේ මාරය විදියට. තමන්ගේ දරුවෝත් ඉන්න පුළුවන්. සසරේ මාරය විදියට.
වෛරක්කාරී විදියට. ණයකාරී විදියට. අන්න ඒකට හොඳම උදාහරණය දැන් අර දරුවෝ තුන්දෙනා මැරෙන්න ඕන වයසකදී හිටියේ නෑ. පුංචි දරුවෝ තුන්දෙනාත් අරගෙන අමුලින්දට පයින්නවා. එතකොට මේ දරුවෝන්ගේ මාරේ උනේ කවුද? තමන්ම දසමාසයක් කුසේ තියාගෙන හදපු වැදපු ආදරෙන් හැම දෙයක්ම කරලා දුන්න තමන්ගේ අම්මා. තමන්ගේ අම්මා තමයි මේ දරුවන්ගේ මාරයා. දැන් ඔබට පැහැදිලි නේද? තමන්ගේ මාරයා වෙන්නේ තමන්ගේ අම්මා. අම්මා. ඒකයි අම්මටත් වෙන්න පුළුවන් මාරයෙක් විදියට. ඒ වගේම දරුවන්ටත් වෙන්න පුළුවන් මාරයෙක් විදියට. ඒ වගේම නෑදෑ කෙනෙකුට හිතවතෙකුට මහත්තයට නෝනට එන්න පුළුවන් මාරේ විදියට. ඒක නිසානේ තමන්ගේම දරුවෝ ටික මරන්නට අම්මා උත්සාහ ගන්න පෙළඹින්නේ නේද? එහෙනම් අපි මේ සසරේ භයානකකම හඳුන ගන්න ඕනේ පුතේ දුවේ. සසරේ භයානකකම හඳුනගත්තේ නැත්නම් අපිට මේ ජීවිතේ එන මුහුණ දෙන්න සිදුවෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න හරි අමාරුයි. මේක ධර්ම අවබෝධයෙන් දකින්න ඕනේ. මේ ධර්ම අවබෝධයෙන් දකිනකොට අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතේ මොන හරි ප්‍රශ්නයක් ආවනම් ඒකට මුහුණ දෙන්න. එදා හාමුදුරුවෝ කිව්වනේ මේ වගේ කතාවක්. දැන් මට වෙලා තියෙන මේ වගේ දෙයක් නේද කියලා ඔබට හිතෙන්න ඕනේ. අන්නේ මේ හිතෙනකොට තමයි දුවේ පුතේ අපිට ධර්ම අවබෝධය කියන කාරණාව විශ්මතු වෙන්නේ. එහෙම නැත්තම් අපිට කිසි දෙයක් අපිට ජීවිතේ කරගන්න වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නවා අපිට මේ ප්‍රශ්න මුහුණ දෙන්න බෑ කියලා. ඔබ ධර්මය අවබෝධ කරගෙන යන කෙනෙක් නම් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රශ්නට මුහුණ දෙන්න. ඒක නිසා ඔබ ඔබේ ජීවිතය ගැන වගේම අනිකුත් අයගේ ජීවිතය ගැන වටිනාකමක් ඇති කරගන්න ඕනේ. පළමු කාරණාව. අන්න එහෙම වටිනාකමක් ඔබ දකිනවා නම් ඔබ උත්සාහ කරන්නේ නැහැ මොන ප්‍රශ්නාවක් තවත් කෙනෙකුගේ ජීවිතය නැති කරන්න. අන්න ඒ වටිනාකමක් නැත්නම් ඔබට ඔබේ ජීවිතේ වටිනාකමක් නැහැ. අනුන්ගේ ජීවිතේ වටිනාකමක් නැහැ. එහෙම වුණාම ඔබට පුළුවන් ඉතාමත් ඉක්මනින් තවත් කෙනෙකුගේ ජීවිතේ උදුර ගන්න. වංචාවක් ඒ වගේම රටට ලෝකෙට මුහුණ දෙන්න බෑ. මෙන්න මේ වගේ කාරණාවන් තුල තවත් කෙනෙකුගේ දිවි අහිමි කරන්න ඔබ පෙළඹෙනවා. නැති බැරිකම ඒ වගේම තමයි අපහාස මේ කාරණා නිසා තවත් කෙනෙකුගේ ජීවිතය විනාශ කරන්න උත්සාහ කරනවා. තමන්ගේ ජීවිතේ වටිනාකමක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඒක නිසා පුතේ දුවේ ධර්මයේ කියලා කියන්නේ ඔබේ ජීවිතේ ඕනෑම දෙයකට ගලප ගන්න පුළුවන් මහ විශාල වටිනා නිදානයක් කියන කාරණාව ඔබ අවබෝධ කරගන්න ඕනේ. තවත් කාරණාවක්. සසරේ අපිට මුණ ගැහෙන බොහෝ පිරිසක් අපේ මේ ගනුදෙනු ඉවර කරගෙන නෙමෙයි එන්නේ. ඒ ගනුදෙනු තව තවත් වර්ධනය කරගෙන ඔන්න අපි උප්පත්තිය ලැබනකොට ඒ ඉතිරි වෙච්ච ගනුදෙනුව මේ සසරේදී අපි පිරිමහ ගන්නවා, ඉටු කර ගන්නවා. අන්න එතින්දී තවත් කෙනෙකුගේ ජීවිතය උදුර ගන්න හරි ලේසි. ඒක නිසා පින්වතුනි, දුවේ පුතේ, තරුණ ඔබ තමන්ටම ජීවිතේ වටිනාකමක් හඳුනා ගන්න ඕනේ. ඒක නිසා ඒ වටිනාකම හඳුනාගෙන ජීවත් වෙද්දී මේ අසම්මතය තුල තමන්ටම කියලා තමන්ගේම ජීවිතයේ වටිනාකම හඳුනා ගන්න කෙනා මොන ප්‍රශ්නාවක් තවත් කෙනෙකුගේ ජීවිතය අහිමි කරන්නේ නැහැ. ඒක නිසා පින්වත් දුවේ පුතේ, ඔබේ ජීවිතය ලස්සන කරගන්න ඔබට ඔබේ ජීවිතේ වටිනාකම හඳුනා ගන්නම සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් ඔබට පුළුවන් කමක් නැහැ ජීවිතේට මුහුණ දෙන්න. මම උදාහරණයක් කියන්නම්. මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම. මේක මම පෞද්ගලිකව හිතපු දෙයක්. එක්තරා ක්‍රීඩාංගණයක් තියෙනවා, මහා විශාල ක්‍රීඩාංගණයක්. මේ ක්‍රීඩාංගණයට මිනිස්සු එහෙම නැත්නම් අපි වගේ පිරිස ලක්ෂ කෝටියක් විතර පුරවනවා. මේ ග්‍රවුන්ඩ් එකට කෝටියක් විතර මිනිස්සු පුරවනවා. පිරෙව්වට පස්සේ මහා විශාල වේදිකාවක් තියෙනවා. මේ වේදිකාවට කෙනෙක්ව ගොඩ වෙනවා. අපි ඉන්නේ දැන් ග්‍රවුන්ඩ් එකේ. එහෙම නැත්නම් මේ ක්‍රීඩාංගණේ. අර වේදිකාවට කෙනෙක් ගොඩ වෙලා ඒ ගොඩ වෙන්නේ අවුරුදු 100කට එක දවසක්.
අවුරුදු 100කට එක දවසක් ගොඩ වෙලා මේ පුද්ගලයා මේ කෝටිය අතරින් එක්කෙනෙක් තෝරගන්නවා. කොයිතරම් පිරිසක් ඉන්නවද? ඒ කෝටියක් විතර මිනිස්සු අතරින් එක මිනිහෙක් තෝරගන්නවා. අවුරුද්දකට වතාවක්. අන්න ඒ වාසනාවන්තයාට ලැබෙන අවස්ථාවක්. මොකක්ද අවස්ථාව? ඒ අවස්ථාව තමයි පින්වතුනි මනුස්ස ලෝකෙට ගිහිල්ලා මිනිස්සෙක් විදිහට උප්පත්තිය ලබන්න. කෝටියක් අතුරින් ලැබෙන අවුරුද්දකට වතාවක් ලැබෙන අවස්ථාවක්. අන්නේ අවස්ථාව ඔබ ගත්තු කෙනෙක් ඒ කෝටිය අතුරින් ඔබට මනුස්සාත්මයක් ලැබුණු කෙනෙක්. අර වේදිකාව උඩ ඉන්න පුද්ගලයා ඔබයි පෙන්නුවේ. අන්නේ පෙන්නපු ඔබ මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා මොකද කරන්නේ? අසම්මතේ අනුන්ගේ ගෑනු පස්සේ දුවනවා. පවුල් කඩනවා. දාමනික වැඩ කරනවා. හොරකම් කරනවා. වංචා වැඩ කරනවා. මිනී මරනවා. පාතාලයට සම්බන්ධ වෙනවා. මේ වගේ ගොඩාක් දේවල් ඔබට කරන්න තියෙනවා. අර කෝටි අතුරින් ඔබට අන්න ඒ අවස්ථාව ලැබෙනකොට අර වේදිකාව උඩින්න කෙනා කියනවා ඔබ වාසනාවන්තයි. ඔබ යන්න මනුලෝකෙට. ඔබ මනුලෝකෙට ගිහිල්ලා තවත් මේ කෝටියක් ඇතුළත මිනිස්සුන්ගේ ගාවට ආපහු ඔබ එන්න එපා. මොකද ඊළඟ අවස්ථාවේදී ඔබට මේ අවස්ථාව නැති වෙයි. වෙන කෙනෙකුට අවස්ථාව ලැබෙයි. ඒක නිසා ඔබ යලිත් ඉපදෙන්න එපා. අන්න දීලා එවන උපදේශය. අර වේදිකාව උඩ ඉන්න කෙනා අපිව තෝරලා අපිට දුන්න උපදේශය. පින්වත ඔබ මනුලෝකෙට යන්න. මනුලෝකෙට ගිහිල්ලා ඔබ මනුලෝකෙදී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න යලිත් මනුස්සාත්මයක් ලබාගෙන ඔබ මේ කෝටියක් විතර ඉන්න තැනට එන්න එපා. මොකද ඊළඟ අවස්ථාවේ ඔබට අවස්ථාව නැති වෙයි. අහිමි වෙලා යයි. ඒක නිසා පින්වත ඔබ මනුලෝකෙට ගිහිල්ලා උත්සාහ කරන්න, වීරිය වඩන්න, නිවන කියන සැපේ ඔබ හොයාගන්න. එහෙම ආපු අපි පොලියට සල්ලි දෙන්න උත්සාහ කරනවා. ණය අරගන්නවා. බැංකු ගිණුම් ඕපන් කරගෙන බැංකුවේ සල්ලි එකතු කරනවා. අසම්මතයේ මිනිස්සු ගෑනු කාන්තාවන් පස්සේ යනවා. කාන්තාව මිනිස්සු පස්සේ යනවා. ලස්සන කුරුළු කූඩු වගේ තියෙන පවුල් විනාශ කරනවා. නේද? කාමයේ වර්ධවා හැසිරෙනවා. කේලම් කියනවා. වංචා කරනවා. සොරකම් කරනවා. මේ සියල්ලම කරනවා. ඔබට කියලෙව්වෙක් මොනවද? ඔබට මතක නැහැ. ඔබ මතක් කරන්න උත්සාහ කරන්නේත් නැහැ. ඔබට කියලෙව්වේ මනුලෝකයේ තමයි ඔබට පින් කරගන්න තියෙන ඉතාමත්ම වටිනාම තැන. හොඳම තැන මේකයි. එහෙනම් ඔබ මනුලෝකෙට යන්න. මනුලෝකෙට ගිහිල්ලා ඔබ ඔබේ ජීවිතය නිවන කියන සැපයෙන් කෙලවර කරගන්න. දැන් අපේ තරුණ පිරිස මේ මෑත කාලේ දරුවෙක්ගෙන් මං අහනවා පුතේ පන්සලට වක්වත් ඉන්නේ නැත්තේ ඇයි? පන්සලට ඇවිල්ලා මලක් පහනක් පූජා කරලා පොයි දවසට වක්වත් පිනක් කරගන්න පුතේ. අනේ හාමුදුරුවනේ තව කොච්චර කල් තියෙනවද? තව කොච්චර කල් තියෙනවද පන්සලට ඉන්න? නිවාඩු දවසක් විතරක් පොය දවසට විතරයිනේ හාමුදුරුවනේ අපිට නිවාඩුවක් ලැබෙන්නේ. ඒකත් කොහොමද පන්සලට ඇවිල්ලා? ඒ දරුවගේ මනසේ තියෙන ඒ සිතුවිල්ල මේ සමස්ත ලංකාවේ මේ තරුණයන්ගේ සිතුවිල්ල තමයි. ඒක තමයි සිතුවිල්ල. මොකද නිවාඩුවක් ලැබින්නේ පොය දවසට විතරයි හාමුදුරුවනේ. ඒ දවසට මම යනවා මගේ ආදරවන්තිය බලන්න. ඒ දවසට මට යන්න තියෙනවා මාළු බාන්න. ඒ දවසට මට යාළුවෙකුගේ ගෙදර යන්න තියෙනවා. ඒ දවසට මට පාටියක් තියෙනවා. මාසෙකට වතාවක් හරි බෞද්ධයෙකුට පොය කියලා නිවාඩුවක් ලැබින්නේ තමන් කරගන්න පව් වලින් දවසක් හරි නිදහස් වෙන්න ඕන නිසා පින්වතුනි. දුවේ පුතේ දැන් මේ යන විදියට ඔබේ ජීවිතය අල්පායුෂ ජීවිතයක් වෙන්න පුළුවන්. අල්පයි ඔබේ ජීවිතයේ ආයුෂ.
හරීම කෙටි ඔබේ ජීවිතයේ ආයුෂ. මොකද පුතේ මගතොට යනකොට ආපහු ගෙදරේවිද කියලා විශ්වාසයක් නැහැ. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ ගුදුරක් වේද කියලා විශ්වාසයක් නැහැ. ඒක නිසා පින්වත් දුවේ පුතේ ඔබ ඉන්නව නම් මෙන්න මේ වගේ චේතනාවක කල් තියෙනව තව පන්සලට යන්න. කල් තියෙනව තව බුදුන් වඳින්න. කල් තියෙනව තව මට පින් කරගන්න කියලා හිතනව නම් ඔබ තරම් අඥානෙක් මේ පොළොව තලයේ නැහැ. ඒක නිසා පින්වත් දුවේ පුතේ අපිට මේ මොහොතයි හොඳම මොහොත. මේ මොහොතයි අපේ ජීවිතයේ අවසාන මොහොත කියලා ඔබ හිතනවා නම් ඔබ පාවට බය වෙනවා. පින් කරන්න ඔබ කැමැති වෙනවා. ඒක නිසා ඔබ ඔබේ ජීවිතයේ වටිනාකම හඳුනගන්න ඔබ පරක්කු වෙන්න එපා. ඔබ අප්‍රමාදී වෙන්න. පමා වුණොත් ඔබට ජීවිතේ පරාජය විතරයි ඉතුරු වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ යම් කෙනෙක්ගේ ජීවිතේ වටිනා යම් දෙයක් ඇතනම් ඒ තමයි අප්‍රමාදී බව. නිවන කියන පරම සැපය සොයාගෙන යන කෙනෙක් නම් ඔහු අප්‍රමාදී වෙනවා. ඒක නිසා පින්වත් දුවේ පුතේ ඔබට ඔබේ ජීවිතයේ අප්‍රමාදී බව එහෙම නැත්නම් පමා නොවන බව ඔබ මම විශ්වාස කරන ආකාරයට තීරුම් අරගෙන නැහැ. තීරුම් අරගන්න ඔබට අවස්ථාවක් උදා වුණේ නැහැ. ඒක නිසා අපිට පමා වෙන්න බෑ. අපිට අපේ ජීවිතේ වටිනාකම හඳුනා ගන්න ඕනේ. අන්නේ ජීවිතේ වටිනාකම හඳුනා ගන්න පුළුවන් දරුවෝ තමයි ජීවිතේ දිනන්නේ, සසර දිනන්නේ. දැන් මේ දවස්වල ඕ ලෙවල් යනවා. මේ දවස්වල දරුවෝ තාමත්ම මහන්සියෙන් විභාග කටයුතු වලට සූදානම් වෙනවා. හැබැයි ඒව කිරෙන්න ඕනේ කාරණා තමයි. අම්මගේ සතුට වෙනුවෙන් අනාගතේ සාර්ථක කර ගැනීම වෙනුවෙන්. හැබැයි දුවේ පුතේ මේ අධ්‍යාපනය කියන කාරණාව සසරේ අපිට අරගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ බුද්ධිය කියන්නේ දැනුම කියන්නේ අපිට මේ කර්මානුරූපීව එකතු වෙන දේවල්. ඒක නිසා අපි දහම් දැනුම එකතු කරගන්න, ඒ වගේම ජීවිතය හදාගන්න දැනුම එකතු කරගන්න මේ කාරණා සියල්ලම කර්මානුරූපීවයි සිද්ධ වෙන්නේ. තව කෙනෙක් ගත්තාම හොඳට මොලේ තියෙනවා. තව කෙනෙක් ගත්තාම වචනයක් කියව ගන්න බෑ. මම දන්න දරුවෝ ගොඩාක් ඉන්නවා අවුරුදු 15යි 16යි. අයන්නවත් තාම කියව ගන්න බැරි. ඒ මොකක් නිසාද? කර්මානුරූපීව අරගෙන ආපු දේ නිසා. ඒ නිසා කර්මයෙන් පිටපනින්න අපිට පුළුවන් කමක් නැහැ. අම්මා තාත්තා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔබට පොතේ පතේ දැනුම විතරක් දෙන්න නම් ඒ අම්මයි තාත්තා ශ්‍රේෂ්ඨ වෙන අම්මයි තාත්තා කෙනෙකුයි නෙමෙයි. අපේ පන්සලේ පිරිත් ටික දානවා නම් හවසට ඒ ගමේ පන්සල වටා ඉන්න පිරිස දුවගෙන පන්සලට ඇවිල්ලා හාමුදුරුවන්ට බැනලා යනවා නම් අපේ පුතු පාඩම් කරනවා කියලා. අපේ පුතු පාඩම් කරනවා පිරිත් ඕෆ් කරන්න කියලා. එහෙම කියන්න පුළුවන් නම් ඔබ හිතන්න කල්පනා කරන්න. පිරිතෙන් තියෙන බලේ ඒ පිරිත් සජ්ජායනාව ඔබේ ඔය ගෙදර ඉගෙන ගන්න දරුවට කොයිතරම් ලොකු ආශිර්වාදයක්ද කියන කාරණාව. පැය භාගයක් පැයක් විතර ඒ පොතෙන් පුතාව අයින් කරලා පුතේ ගෙදර ඉඳලා ටිකක් පිරිත් කියපන්. ඔබට පුතේ උඹට හිත සැනසීමක් ලැබේවි. එහෙම කියන්න අම්මයි තාත්තයි දක්ෂ නැහැ. අම්මයි තාත්තයි මේ පිරිතේ තියෙන වටිනාකම, දහමේ තියෙන වටිනාකම හඳුනගෙන නැත්නම් කොහොමද දරුවන්ට මේ වටිනාකම හඳුන්වා දෙන්නේ? ඒක නිසා පින්වත් දුවේ පුතේ අපිට අපේ ජීවිතේ වටිනාකම හඳුනා ගන්නකොට අපි පරක්කුයි. ඒක නිසා ජීවිතේ වටිනාකම හඳුනා ගන්න අපි උත්සාහ කරන්නේ නැති එකයි අපේ වැරද්ද. හැම මොහොතකම ඔබ කැමති දෙයක් තියෙනවනේ. ඒ තමයි දුක් විඳින්න. ඔබ දුක් විඳින්න කැමති කෙනෙක්. ඔබ එක දුකක් විඳිනවා, ඒක රස කර කර තලු මරනවා. තව දුකක් විඳිනවා, ඒකින් කොහොම හරි ගැලවෙන්න ඔබ උත්සාහ කරනවා. හැබැයි ඔබ දුක ජීවිතෙන් ඈත් කරන්න ඔබ උත්සාහ කරන කෙනෙක් නොවේ. ඒක නිසා ඔබ දුකින් දුකට පත්වී යනවා. ඒක නිසානේ පුතේ ඔබ දුකයි කියලා දන්නේ නැති නිසානේ Tamanගේ මහත්යේ ඉදිද්ද වෙන අයට ලඟ වෙන්නේ, Tamanගේ නෝන ඉදිද්ද වෙන අයට ලඟ වෙන්නේ. මේක දුකක් කියලා දැනෙන්නේ නැහැ. ඒක දුකක් කියලා දැනෙන්න විදියක් නැහැ. මොකද හේතුව එතන තියෙන්නේ මත්තුණු රාගී සිතුවිලි නිසා. අන්නේ මත්තුණු රාගී සිතුවිලි නිසා ඔබට ඔබේ ජීවිතය අහිමි වෙනවා. ඒ වගේම තමයි තවත් කෙනෙකුගේ ජීවිතය අහිමි කරන්න ඔබ පෙළඹෙනවා. මේවා මහා විශාල සසරේ ගෙනාපු සසරේ අරගෙන ඉන්න මහ විශාල පාපකාරී දේවල් කියලා ඔබට
පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ. ඔබ තලු මරනවා. ඒ තමයි ඔබේ දුක විඳිනකොට ඔබ හිතනවා මේක සතුටක් කියලා. මොකද හේතුව ඔබ ඉපදිලාම තියෙන දුක් විඳින්නනේ. ඒක නිසා දුකින් ගැලවෙන්න ඔබ කොයි වෙලාවකවත් උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. දුකින් ගැලවෙන්න ඔබට ඕන තරම් අවස්ථා තිබුණා. ඒ වෙනුවෙන් ඔබ කාලය වක්වත් ඒ වගේම වෙන යම් කිසි දෙයක්වත් ඔබ කැප කරන්නේ නැහැ. එහෙම කැප කරන්න ඔබ උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව දුකට ඔබ ආසයි. ඒක නිසා ලෝතුරා බුදුරජාන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ සත්වය, ඒ කියන්නේ අපි මේ මිනිස්සුયો ඉපදිලා මැරිලා යන්නේ සතර අපාය මහ ගෙදර කරගෙන කියලා. සතර අපාය මහ ගෙදර කරගෙන ඉපදිලා මැර යන මිනිස්සු හරියට කාන්දමක් වගේ ඇදිලා යනවා. කොහාටද? මේ සතර අපායට. සතර අපායට ඇදලා ගියාට පස්සේ ආපහු ගැලවීමක් තියෙනවද නැද්ද කියලා ඔබ තීරුම් ගන්න පුළුවන් ධර්මය අවබෝධ කරගන්න ඕන නම්. අනේ ධර්මය අවබෝධ කරගෙන ඔබේ ජීවිතයේ සතුට සැනසීම ඔබ ළඟා කරගන්න ඕන කියන කාරණාවයි අපි දේශනා කරන්නේ. ඒක නිසා අද දවසේදී ඔබට ජීවිතයේ වටිනාකම අවබෝධ කරගන්න අසම්මත ආදර, අසම්මත සම්බන්ධතා ඔබේ ජීවිතයේ ගේන්නේ සැනසීම නොවේ දුක විතරයි. ඒක නිසා දුකින් මිදෙන්න නම් ඔබ නීත්‍යානුකූලව සදාචාරාත්මකව ඔබේ ජීවිතේ කටයුතුත් එක්ක එකතු වෙන්න ඕනේ. ඔබ පවට බයක් ඇති කරගන්න ඕනේ. Tamanගේ නෝනා සිටිද්දී වෙන අමුවන් පස්සේ යන්නේකී වටිනාකම ඔබට හොඳට තේරෙන්න ඕනේ. ඒක බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයෙන්ම දැන් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව මේ රටේ සමාජීය වෙන දේවල් හොඳටම තීරුම් ගන්නකොට ප්‍රමාණවත් නිසා. අන්නේ ප්‍රමාණවත්ව ඔබට ඒක තීරුම් අරගන්න පුළුවන් නම් ඔබ පවට බය වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පවට බය වෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතය ඔබ සාර්ථක කරගන්නවා. ඒක නොඅනුමානයි. ඒක නිසා අද දවසේදී ඔබට මේ කිටි ධර්ම දේශනාව තුළින් අපි දේශනා කරන්නට යෙදුනේ අසම්මත ආදරයක්, අසම්මත සම්බන්ධයක් ඔබේ ජීවිතයට සතුට ගේන්න කිටි කාලයක්. සදාකාලිකම ඔබේ ජීවිතය අඳුරටපත් කරනවා. අන්නේ අඳුරටපත් කරනකොට ඔබේ ජීවිතයට යලිත් කවදාවත් මනුසාත්මයක් ලබා ගන්නට නොහැකි වෙන විදිහේ මහා විශාල අකුසලයක් පුරවගෙනයි ඔබ යන්නේ. දැන් ඔබ දන්න පහුගිය දවස්වල මේ සිදුවෙච්ච සිදුවීම පොලිස් නිලධාරියෙක් ඉතාමත්ම හොඳ පෞල් ජීවිතයක් ගත කරපු කෙනෙක්. මම මේ කාරණාව ගැන අපි මේ මෙනෙහි කරන්නේ, අපි මේව කියලා දෙන්නේ මේ වගේ පිරිස තාවමත් ලංකාවේ අනන්තයි අප්‍රමාණයි. අනන්තයි අප්‍රමාණයි. දවසක්ද මගෙන් අහනවා යාළුවෙක් ගිහි කාලෙදී කී දෙනෙක් එක්ක යාළුලා ඉන්නවද කියලා. මං කිව්වා මට ගණන් කරන්න බැරි පිරිසක් ඉන්නවා යාළුවෝ කියලා. ඇත්තද? ඔව් කොහොමත් මේ නිවේදකයන්ට එහෙමයි නේද? යන යන තන ගෑනුනේ නේද? ගෑනු ළමයි ඉන්නව නේද? මං කිව්වා ඔව් ඉන්නවා, ගොඩක් ඉන්නවා. ඒක තමයි ඉතින් ජනප්‍රිය වෙච්ච උනාම ඕ යන යන තන ඕන තරම් ඉන්නවා. ඒක නිසා මටත් ඉන්නවා ඕන තරම් කට්ටිය ඕන වෙලාවට මාත් එක්ක යාළු වෙන බලන් ඉන්න කට්ටිය ගොඩාක් ඉන්නවා කියලා. හයියෙන් බක ගාලා hina වුණා මේ මගේ යාළුවා. ඔහු හිතුවේ ඒක ඇත්තටයි මම කිව්වේ කියලා. පුතේ දුවේ. ඔව් අපිට යාළුවෝ ඉන්නවා. ඒ යාළුකමට වඩා එහා ගිහිල්ලා අසම්මතයක් විදිහට යාළුවෙක් ආශ්‍රය කරනවා නම් සම්මතයේ බිඳගෙන ආශ්‍රය කරනවා. අන්න ඒකයි වැරදි. අපිට කාන්තාව එහෙම නැත්නම් ගෑනු ළමයි අපිත් එක්ක යාළු වෙලා ඉන්නවා. ඒ මිතුරියන්. හැබැයි මිතුරියන් විදිහට ඉන්න කෙනාට අපි කියනවා නම් අසම්මතයක් විදිහට ආශ්‍රය කරන්න කියලා අන්න වැරද්දක්. අන්න වැරද්දක්. අන්නේ වැරද්ද ඔබ දකින්න ඕනේ. ඒක ඔබ දකින්න ඕනේ. අනේ මගේ මේ අක්කා, අනේ මගේ සහෝදරියක් මේ, අනේ මගේ නංගි මේ බුදුරජාන් වහන්සේ යන්නේ එහෙමයි අපිට දේශනා කරේ. අන්න එහෙම දකින්න බැරි තැන අසම්මතයක් එක්ක ඔබ පටලැවෙනවා. සම්මතින් තොර පටලැවිල්ල. අන්න එතනදී ඔබේ ජීවිතේට සතුට නෙමෙයි කඳුලයි එකතු වෙන්නේ. ඒක නිසා පින්වත් දුවේ පුතේ ඔබ ජීවිතයේ සතුට සැනසීම හොයාගෙන යන්නේ මේ විදියට නම් ඔබට ලොකු වැරද්දක් සිදු වෙලා. ඒ වැරද්ද නිවැරදි කරගන්න. දැන්ට උනත් මේ ජීවිතවල වටිනාකම අඳුනාගෙන ඔබට ඔබේ මේ වැරද්දෙන් ගැලවිලා ජීවත් වෙන්නට අවස්ථාවක් තියෙන ඕන තරම්. ඒක නිසා පුතේ දුවේ මේ පහුගිය දවස්වල සිදුවෙච්ච සිදුවීමත් එක්ක ඔබ තීරුම් ගන්න ඕනේ. ඔබ අවබෝධ කරගන්න ඕනේ මෙහෙම දෙයක් තවත් සිදු නොවෙන්නට
ඔබේ ජීවිතය වගේ බලා ගන්න ඕන. ඒක නිසා ඔබට එහෙම අසම්මත ආදරයක් හරි අසම්මත සම්බන්ධයක් හරි තියෙනවා ඔබ ඉතාමත් ඉක්මනින් මේ බල පිළිබඳව අවබෝධ කරගෙන මින් ගැලවෙන්න උත්සාහ කරන්න පුතේ දුවේ. එහෙම නැති වුණොත් ඔබ මේ කඳුළු දෙන්නේ ඔබේ මුළු පවුලටමයි. ඔබේ දරුවන්ටයි. ඔබේ අම්මා තාත්තටයි. පාරේ බහැලා යන්න බැරි වෙයි අවනම්බුගෙනදී. ඒක නිසා පුතේ දුවේ අපේ සතුට වෙනුවෙන් තවත් කෙනෙකුගේ සතුට බිල්ලක් කරන්න එපා. එහෙම බිල්ලක් කරනවා නම් ඔබේ ජීවිතය ආපහු මනුස්සාත්මයක් බවට පරිවර්තනය කරගන්න බොහොම අමාරු වෙයි. ඒක නිසා අද දවසේදී ධර්ම දේශනාව වෙනුවෙන් අපිට ආරාධනා කරන්නට යෙදුනේ දායකත්වයෙන් ලබා දුන්නේ ශ්‍රියානි චන්ද්‍රිකා රුද්‍රිගු ආදරණීය මහත්මිය. ඇයගේ ආදරණීය අම්මාට අද දවසේදී අවුරුදු 78ක්. ඒක නිසා රන්වති විජේසිංහ ආදරණීය මෑණියන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා, චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් ඔබේ ජීවිතයට සතුට සැනසීම ළඟා වෙලා තවත් දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඊ타මත්ම හොඳින් බුදුදහමත් වැළඳගෙන බුදුදහමට අනුකූලව ජීවිතේ හැඩගස්වාගෙන මරණ මංචකය ඊ타මත්ම හොඳින් ජය ගන්න පුළුවන් අම්ම කෙනෙක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව අපි හැමෝම එකතු කරනවා. ඒ නිසා අම්මේ ඔබ වහන්සේ කරගන්නා වූ සියලු පින් ඔබේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟා කරගන්නට ඒ පින් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගන්නවා. ඒ වගේම ශ්‍රියානි චන්ද්‍රිකා රුද්‍රිගු මහත්මිය ඔබ තුමියටත් අපි දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා, නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා, චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඔබ හැම දිනාටමත් ඒ වගේම ශ්‍රී ලංකාවෙන් එපිට ජීවත් වෙන හැම දිනාටමත් අපි නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. කරන කියන කටයුතු ධර්මයට අනුකූලව කරගෙන යන්නට ඔබ හැම දිනාටම හේතුවක් වේවා, වාසනාවක් වේවා, පාරමිතාවක් බවටම පත් වේවා කියලා සාදුකාරයක් ලබා දෙන්න. එහෙනම් පුතේ දුවේ අද දවසේදී මේ මොහොතේ සිට විනාඩි 10ක වගේ කාලයක් අපි ඔබට මේ ධර්ම සාකච්ඡාවට අදාළව හෝ වෙනත් කාරණාවක් පිළිබඳව ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්නට ධර්මයේ තුලින් ඔබට පැහැදිලි කිරීමක් කරලා දෙන්නට මේ කාලය අපි වෙන් කරනවා. ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් යොමු කරන්න සූදානම්. පුංචි කාරණාවක් මතක් කරනවා අපි පත්තඬුවන භික්ෂු ආයතනයේ තමයි මම වැඩ වාසය කරන්නේ. ඉතින් අපි මේ ප්‍රදේශයේ ඉන්න ගම් 10ක් 15ක් විතර දරුවෝ ඉන්නවා. ඕන්ටම කියලා පුස්තකාලයක් ඒ හැටි නැහැ. අපි විහාරස්ථානයේ අලුතෙන් පුස්තකාලයක් ආරම්භ කරමින් යනවා. ලබන මාසෙ මැද හරිය වෙනකොට අපි පුස්තකාලය විවෘත කරනවා. දැන්ටත් පොඩි ගොඩාක් අපිට දීලා තියෙනවා ආදරණීය පින්වතුන්. ඔබටත් පුළුවන්කමක් තියෙනවා නම් ඔබ පාවිච්චි කරපු පොතක් හරි අපිට ලබා දෙන්න කියලා අපි කාරුණික ඉල්ලීමක් කරනවා. පුළුවන්කමක් තියෙන අපිට තැපෑලෙන් අපිට එවන්න. මාතර විජේසීය හිමි භික්ෂු ආයතනය පත්හඬුවන විනුවන්ගොඩ. මාතර විජේසීය හිමි භික්ෂු ආයතනය පත්හඬුවන විනුවන්ගොඩ කියන ලිපිනයට ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබේ ගෙදර තියෙන ඔබ පාවිච්චි කරන පොතක් හරි අපිට අරගෙන එවන්න පුළුවන් නම් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි පුතේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ මැරින් පෙනඬු අයියෝ කලකිරලා ඉන්නේ මේ ලෝකයේ ගැන හාමුදුරනේ. ඇත්තටම මිනිස්සු හොයන්නේ කවුද ආගම් මාරු කළේ කියලා. කවුරුවත් හොයන්නේ නැහැ කවුද ලස්සන විදිහට ජීවිතේ වෙනස් කරන්නේ කියලා. මේ දේවල් ඇතුලේ ප්‍රශ්න තියෙනවා. පුතේ ආගමක් වෙනස් කරනවා කියන කාරණාව කාටවත් අදාළ වෙන කාරණාවක් නෙමෙයි. ආගමක් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. සිතුවිලි වෙනස් කරන්න පුළුවන් කමක් තියෙන. ඒක නිසා ආගම මොන ආගම වුණත් ඔබේ සිතුවිලි පිලස්සන නම් පිරිසුදු නම් අන්න ඒ සිතුවිලි ඔබ සුගතිය කරා යන ඕනමානයි. නිෂු බණ්ඩාර හාමුදුරුවනේ මම විවාහ වෙලා වෙන ළඟයි. ඒත් මට ජීවිතය ගැන කලකිරලා තියෙන්නේ. මම ආසයි පැවිදි වෙන්න. ඒත් මගේ අම්මා මං ගැන ගොඩාක් බලාපොරොත්තු වෙගෙන ඉන්නේ. මට තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ මම මොනව කරන්න ඕනද කියලා. පුතේ පැවිද්ද කියන කාරණාව අපිට හිතන වෙලාවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සසරේ මහ විශාල පිනක් පාරමිතාවක් පුරාගෙන යන කාරණාවක්. ජීවිතේ කලකිරලා නම් කවදාවත් පැවිදි වෙන්න එපා. ජීවිතේ කලකිරීම කියන්නේ తాවකාලිකයි. කලකිරීමක් ඇති වුණාම తాවකාලිකයි. අන්නේ කලකිරීම නිවරදි වුණා නිරවුල් වුණාම කලකිරීමෙන් අපිට ඈත් වෙන්න සිදු වුණාම ඔබට මේ පැවිදි ජීවිතය අතහැරලා යන්න සිද්ධ වෙයි. ඒක නිසා කලකිරීම තියෙනව නම්
ඒ කලකිරීම ඇති උනේ ඇයිද කියලා අවබෝධ කරගන්න ඕනේ. අවබෝධය තුලින් තමයි පැවිද්දට එන්න ඕනේ. මේ පැවිදි ජීවිතේ මෙහිමයි ගත කරන්න ඕනේ. උදාහරණයකට කියමුකෝ සින්දු අහන්න බෑ. යාළුවොත් එක්ක විනෝද ගමන් යන්න බෑ. කකුල් දෙක උඩ තියාගෙන අපිට බත් කන්න බෑ. අම්මට කියලා බත් ටික කවා ගන්න විදියක් නෑ. ඒ වගේ විවිධාකාර ඔබ ආස කරන දේවල් බොහොමයි මේ ගිහි ජීවිතය තුළ. හැබැයි පැවිදි ජීවිතයේදී මේ කිසි දෙයක් අපිට කරන්න බෑ. මොකද හේතුව අපි ගාව තියෙනවා සංවර සීලයක්. අන්නේ සීලය තමයි අපේ ජීවිතය. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ භික්ෂුව උපමා කරේ අත්තටු දෙකේ බර පමණක් තියෙන කුරුල්ලෙකුට. ඒ කුරුල්ලට තියෙන්නේ අත්තටු දෙකේ බර විතරයි. අන්න එහෙම අත්තටු දෙකේ බර තියෙන කුරුල්ලෙක් විදියටයි ලෝතර බුදුරජාණන් වහන්සේ අපිව පෙන්වුවේ. ඒ වගේම තමයි භික්ෂුව තවත් විදියකට උපමාවකට ගත්තා. හරියට සුදු හංසයෙක් වගේ. පෘථග්ජන මිනිසයා හරියට මොණරෙක් වගේ. මොණරෙක් වගේ. හංසයෙක් වගේ පැවිදි ඉන්න පැවිදි උතුමාණන් වහන්සේ. ඒක නිසා අපිට පැවිදි වෙන්න ඕනේ නම් ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. එහෙම නැතුව අපිට පැවිදි වෙන්න පුළුවන්. හැබැයි කෙටි කාලීනයි දීර්ඝ කාලීන නැහැ. ඒක නිසා පුතේ අවබෝධ කරගන්න. හිරුනි අපේ හාමුදුරනේ ආදරේ කරන ලස්සන සල්ලි ඕනිද අසනීපෙක් ඉන්න කෙනෙක්ට ආදරේ කරන්න බෑ. ආදරේ ඇති වෙන්නේ පුතේ හදවත තුලයි. මම කිව්වා පංචස්කන්ධය තුල තියෙන සිත, ඒ වගේම ඇස් දෙක, නහය, කට, දිව මේ සියලු දේවල් පංචස්කන්ධය තුලින් අපි තවත් කෙනෙකුට ආදරය කරනවා. ආදරය කරනකොට ඔහුගේ තියෙන මේ පංචේන්ද්‍රයන් ටික අපිට ගෝචර වෙනවා නම්, අපේ පංචේන්ද්‍රයන් ඔහුට ගෝචර වෙනවා නම්, ඒක සමානව නම් එතන ඇති වෙන ගැටීම තුලින් ආදරය කියන කාරණාව අපිට එකතු වෙනවා. ඒක ඇති වෙන්නේ හදවතින්. ඒක නැතුව සල්ලි නිසා ආදරය කරන්න එතන තියෙන්නේ වංචාවක්. ඒ වංචාව දීර්ඝ කාලින වංචාවක් වෙන්න බෑ. සල්ලි නැති වෙච්ච දවසට ඔබව දාලා ආවි. ඔබේ ජීවිතේ උදුර ගනිවි. අන්න එතකොට ඔබ නියම ආදරවන්තයෙක්ද වන්තයෙක්ද කියලා හිතන්න බෑ. ඔබට ජීවිතේ ගිහිලි ඉවරයි. ඔබ විනාශ වෙනවා. ඒක නිසා ආදරේ තියෙන්න ඕනේ හදවතේ. ලෙන්ගතුකම තියෙන්න ඕනේ හදවතේ. ඒක නිසා හදවතේ තියෙන ලෙන්ගතුකම සල්ලි වලට මනින්න පුළුවන්කමක් නැහැ. ප්‍රශ්න ගොඩක් අහගෙන යනවා. තුෂාරි තිරුවන් සරණයි වහන්සේට හාමුදුරුවනේ මේ භවයේ දීමාපියන්ගේ සහෝදරයන්ගෙන් වෙන වෙලා ඔවුන්ගේ ආදරය නොලැබී ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන පෙර භවයේ අනිවාර්යයෙන්ම කර්මානුරූපීව තමයි අපේ ජීවිතේ බහුතරයක් දේවල් සිද්ධ වෙන්නේ. හැමදේම සිද්ධ නොවුනට බහුතරයක් 99%ක්ම කර්මානුරූපීව තමයි අපේ ජීවිතේට අපිට මේව ගලප ගන්න වෙන්නේ. මොකද හේතුව බුදුදහම අන්නේ ඒකයි. ඔබට තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් සෙනෙහසක් නැත්තම්, සහෝදර සහෝදරියන්ගෙන් සෙනෙහසක් නැත්තම් ඔබත් සසරේ ඒ ආකාරයෙන්ම සෙනෙහස ආදරය අහිමි කරපු කෙනෙක්. ඒක නිසා මේ භවයේදී ඔබට මොනවා හරි යම් කිසි දෙයක් වෙනවා නම් පෙර භවයේදී ඔබ අන්න ඒ දේ කරපු කෙනෙක්. ඒක නිසා ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඔබට කරපු දේ තමයි පස්සෙන් එන්නේ. ඒක නිසා ඔබ කරගත්තු දේ ඔබ ගෙවන්න ඕන. ඔබ කරගත්තු දේ ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්නේ නැත්නම් ඔබ සසරෙත් ඔබ කාටවත් වටිනාකමක් දීපු නැති කෙනෙක්. සුපුන් ආදරේ කරපු කෙනෙක් අපිව දාලා ගියාම හිත හදාගන්න අමාරුයි. අපි හාමුදුරුවනේ සමා වෙලා හිත හදාගන්න විදිය කියන්නේ. මට තාම වයස 21යි. මේ වැරදි තෝරා ගන්න බෑ. පුතේ සුපුන් හිත හදාගන්නවා කියලා වචනයක් නැහැ. හිත හදාන්න බෑ. හිත හදාන්න නම් හිත බිඳෙන්න ඕනේ. හිත බිඳුනට පස්සේ හදාගන්න අමාරුයි. මොකද හේතුව හිත බිඳුලා ආපහු හිත හැදුනට පස්සේ එක නිවැරදුනාට පස්සේ යලිත් වතාවක් බිඳින්න පුළුවන්. නේද? යලිත් වතාවක් බිඳින්න පුළුවන්. ඒ වතාවෙදිත් ඔබ හදාගත්තට පස්සේ ආපහු බිඳින්න පුළුවන්. ඒක නිසා පින්වත් සුපුන් පුතේ ඔබ කරන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ මේ සසරේ කිසි දෙයක් ස්ථිර දේවල් නෙමෙයි. ආදරයත් ස්ථිර නැහැ. මිනිස්සුත් ස්ථිර නැහැ. මේ සියල්ල අනිත්‍යයි. එහෙනම් ඔබට ආදරය කරන කෙනා ඔබ ගාවට එන්නේ වෛරයක් පිරිමහන්න පුළුවන්. ඔබේ ගාවට එන්නේ ඔබේ මායාව විදියට වෙන්න පුළුවන්. ඔබේ ණය කාර්යයක් විදියට වෙන්නත් පුළුවන්. හැබැයි එන්නේ
ප්‍රියමනාපම ආදරවන්තිය විදියට. දැන් පුතා ගාවට යම් කිසි කෙනෙක් ආවනම් ඒ ආපු කෙනා ඔබ දාලා යන්න ගියා. එහෙනම් ඔබ ආපහු නතර කරන්න එපා. ඒ කෙනා කවදාවත් ඔබට අයිති කෙනෙක් නෙවෙයි. යන්න යන කට්ටියට යන්න දෙන්න ඕනේ. ලං කරගන්න එපා. ඔබේ ගාව මොන ප්‍රශ්නයාවත් ඔබේ ගාව නොගිහිල්ලා ඉන්න කෙනා තමයි ඔබේ ජීවිතේ වටිනාම සම්පත. ඒක නිසා යන්න ඕනේ කියලා යන්න හදන අය ඒ අයට යන්න දෙන්න ඕනේ. ඒ අය නතර කරගන්න ඔබට බෑ. යනවා කියලා ඔබ අමාරුවේ වටනම නම් අන්න එයාගෙන් බේරෙන්න ඕනේ. යන්න හදන කෙනාට යන්න දෙන්න පුතේ. එතකොට ඔබට සැනසීමක් එයි. හිත හදාගන්න ඔබ උත්සාහ කරන්න අවබෝධය තුලින්. ගොඩාක් අය ප්‍රශ්න අහනවා. තෝරා බේරාගත්තු ප්‍රශ්න ටිකක් තමයි අපිට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ. පුතේ පුළුවන්කමක් තියෙනවා සිංහලෙන් ප්‍රශ්න ටික යොමු කරන්න. මොකද හේතුව මට ඉක්මනින් කියව ගන්න ලේසි නිසා. ඒක නිසා පුතේ රේනු දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න කුවේට් එකේ ඉන්නේ මගේ එම්ප්ලොයර් සනීප නැහැ. දැන් මාස 4ක් ICU එකේ ඉන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායු සම්පන්නිය ඉක්මනින්ම රෝගාතුරභාවයෙන් මිදෙන්න. නසීරා මම හිතන්නේ නම එහෙම තමක් තමයි ඒවල තියෙන්නේ. අපි දීර්ඝායු සම්පන්නිය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඒ එතුමියට කුවේට් දේශයේ ඉන්න ICU එකේ ඉන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි හැමෝම නසීරා මහත්මිය ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ රෝගී තත්වෙන් මිදලා යලිත් සුපුරුදු පරිදි ඔබේ ජීවිතයට අවතීර්ණ වෙන්නට අපි විසින් දැස් කරගත්ත සියලු පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්නයක් අහනවා අපේ හාමුදුරුවනේ දෙමාපියන් හට මොනව කරත් අපි වැරදින් පේන්නේ ඇයි? දෙමාපියන් හට ඔබේ වැරදි පේන්නේ සමහර වෙලාවට ආදරේ නිසා. සමහර වෙලාවට ඔබ අතර ඔබයි දෙමාපියෝ අතර එහෙම නැත්නම් අම්මා හෝ තාත්තා අතර වෛරයක් ගොඩනගෙන්න පුළුවන්. අනේ වෛරය ගොඩනගින්නේ මේ භවයේදී ගොඩනගින්නේ සසරේ පුරාවටම වෛර බැඳගෙන ආපු නිසා වෙන්න පුළුවන්. ඒක නිසා අම්මව අවබෝධ කරගන්න ඕනේ. අම්මා කැමති දේ පමණක් කරන්න ඕනේ. අම්මා කොයිතරම් වැරද්දක් කරත් වෛරය පිරිමහන්නවත් අපි අනුකම්පා කරන්න ඕනේ. ඔබත් කැත්තට පොල්ල වගේ අම්මට වෛර කරගෙන ගියොත් මේ සසරෙන් ඒක ඉවර කරන්න විදියක් නැහැ. අම්මට නිවැරදි වෙන්න කියලා දෙන්න ඕනේ. ධර්ම අවබෝධ කරලා දෙන්න ඕනේ අම්මට. අම්මට ආදරය කරන්න ඕනේ. ඒකල අම්මව නිවැරදි කරගන්න. හැබැයි මේ දේවල් කරලා ඔබත් එක්ක අම්මා වෛරයක් බැඳෙනවා නම් ඒක සසරේ පුරාවටම අරන් එන වෛරයක් නම් මේ භවයේදී ඔබ ඒක අඩියක් පස්සට අරගෙන අම්මට ඉස්සර වෙන්න ඇරලා ඔබ පස්සෙන් යන්න. ඒක නිසා හැම මොහොතකම ඔබ මොකද කරන්න ඕනේ? ඉවසීමෙන් කටයුතු කරන්න. මේ ඉවසීමෙන් කටයුතු කරනවා නම් අම්මා කෙනෙකුට විරුද්ධ වීමේ, අම්මා කෙනෙකුට චෝදනා කිරීමේ, අම්මා කෙනෙකුට පහර දීමේ මේ මහ විශාල පාපයෙන් ඔබ ගැලවෙන කෙනෙක් බවට පත් වෙනවා. අම්මා මොනව කරත් ඔබ ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. උසරණයි කියලා ගොඩාක් කට්ටිය ගහලා තියෙනවා. මටත් මේ ප්‍රශ්නමයි තියෙන්නේ. එහෙනම් ප්‍රශ්න උත්තරේ හම්බ වෙන්නේ නැති නේ පුතේ. තුෂාරි මල්ලි හාමුදුරුවෝ දේශනා කරපු දේ හොඳටම හිතලා ගන්න. ධර්මයේ ජීවිතේ කොටසක් කරගන්න. මල්ලි කාට හරි කියපු එකක්. හොඳයි. ඉතින් යන අය අතින් අල්ල නවත්තන්න බෑ සහෝදරයා. හොඳයි. සනීපනේ හාමුදුරනේ ඉක්මන් සුවය පතන්න හාමුදුරනේ හිරු ඔව් අපි ප්‍රාර්ථනා කරනවා පුතේ ඔබට ඉක්මන් සුවය. මේ කය අසනීප වෙනවා තමයි. මේ කය මේ ශරීරය දිරාවට පත් වෙනවා තමයි. ඒක අවබෝධ කරගන්න ඕනේ. ඔබට විතරක් නෙමේ අසනීප මේ මුළු ලෝක ධාතුවින් හැම කෙනාම අසනීපයටපත් වෙනවා. අපේ මේ ශරීරයේ නිරෝගී කියලා අපි හිතාගෙන ඉන්නව නම් බුදුරජාණන් වහන්සේ කියන විදිහට ඒ තරම් මෝඩෙක් අඥානෙක් නෑ කියලා. ඒක නිසා අපි හැමෝම අසනීප වෙනවා. අපි ධර්මයේ සරණ බුදුන් සරණ සඟුන් සරණ ගිහිල්ලා තුන්සිත පහදවාගෙන ඉන්නව නම් අපිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරාම අපිට පත්‍යයන් වෙලා අපේ ජීවිතය යථාපත් තත්ත්වයටපත් වෙයි. ඒක නිසා පුතේ හැම මොහොතකම
ඔබට බුදු ගුණ සිහි කරගෙන, ධර්මයේ ගුණ සිහි කරගෙන, සංඝ රත්නයේ ගුණ සිහි කරගෙන ඔබ ජීවිතයට මුහුණ දෙන්න. ඔබට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ශ්‍රියානි චන්ද්‍රිකා රොද්රිගු ඔබ තුමියගේ ආදරණීය අම්මාට නිදුක් නිරෝගී සම්පන්නිය. ඒ වගේම තමයි ඔබතුමිය තමයි අද දවසේදී අපිට ආරාධනා කරන්නට යෙදුනේ. ශ්‍රියානි මහත්මිය චන්ද්‍රිකා රොද්රිගු මම හිතන්නේ මං හරිනම් ඉතින් ඔබතුමියගේ අම්මට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන ඔබ තාමත්ම බලාපොරොත්තු වෙන හිටියාද ධර්ම දේශනාව සම්බන්ධයෙන් ඔබට වැදගත් වෙන රටට වැදගත් වෙන ධර්ම දේශනාවක් අපි මාතෘකාවක් එක්ක තමයි කතා බහ කරේ. ඔබතුමිය ප්‍රශ්නයක් අහලා තිනවා හාමුදුරනේ මට මේ ලෝකේ තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි තමයි මගේ අම්මා කවදා හරි මැරෙයි කියලා මගේ හිතේ පුදුම දුකක් බයකින් පිරීලා මට මේ ප්‍රශ්නේ නිදහස් කරන්න බැරිද? පුතේ මෙන්න මෙහෙමයි. ඕක මහා මනක් කල්පිත කාරණාවක්. මේ චන්ද්‍රිකා නෝනා ඔබ කල්පනා කරන බුදුරජාණන් වහන්සේ අපිට මෙන්න මෙහෙම පෙන්වලා දෙනවා. රජගහ නුවර තියෙන සියලුම ගස් ටික කපනව නම් හොඳට අහගන්න. රජගහ නුවර තියෙන ලංකාවට වඩා ලොකු ප්‍රදේශයක්. රජගහ නුවර කියන්නේ සියලු තනකොළ වලින් සියලුම ගස් ටික කපනවා. කපලා අඟලි ඒ අතු ඇහැලා කොළ ටික අයින් කරලා ඒ අතු කෑල්ල කඳ අතු සියල්ලම අඟලි කෑලි කෑලි වලට කපන්න කියනවා. අඟලි කෑලි කෑලි වලට කපන්න කියනවා. ඒ අඟලි කෑලි වලට කපාගත්තු පුංචි පුංචි ලී කෑලි ටික ගොඩක් දැන් මා විශාල ගොඩක්. මේ ලී කෑලි අරගෙන එකෙන් එක පොලිමට තියන්න කියනවා. ඒ තියනකොට හිතන්න කියනවා මෙන්න මෙහෙම. මේ කෑල්ල මගේ අම්මා. මේ ලී කෑල්ල මගේ අම්මගේ අම්මා. එතකොට මීලී කෑල්ල මගේ අම්මගේ අම්මා. මීයාච්චි. පළමු කෑල්ල අම්මා, දෙවෙනි කෑල්ල ආච්චි, තුන්වෙනි කෑල්ල මීයාච්චි, මේ කෑල්ල මීයාච්චිගේ අම්මා. එතකොට මීයාච්චිගත් අම්මයි කියන. එතකොට මේ කෑලි අම්මා කිය කොච්චරටම අපි අරගෙන යනවද? කවදාවත් ඒ රජගහ නුවර තිබුණු සියලුම ඉතිරි කිලි ටික ඉවරුණත් මේ නෑකම කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අම්මා කෙනෙකුට අම්මා කියාගෙන දිගටම යන්න පුළුවන්. එහෙනම් ශ්‍රියානි නෝනා ඔබේ අම්මට නැති වෙන්න වෙනවා. එහෙම නැත්නම් ඔබේ අම්මට මේ ජීවිතය දාලා යන්න සිද්ධ වෙනවා. දැන් තියාම ඔබ අවබෝධ කරගන්න ඕනේ. අම්මට විතරක් නෙමෙයි ඔබටත් යන්න සිද්ධ වෙනවා. ඔබට ඒක අවබෝධ කරගන්න අමාරු නම් කල්පනා කරන්න බලන්න කොහාගේ හොඳම යාළුවෙක් ගැන. ඒ යාළුවගේ අම්මා ඒ යාළුවා දාලා ගියේ නැද්ද? ඔබේ හොඳම මිතුරෙගේ අම්මා ඔබෝදා ඒ මිතුරිය දාලා ගියේ නැද්ද? ගියා. එහෙනම් ඔබටත් මේ ධර්මතාවය පොදුයි. ඒක නිසා මේ වගේ පුංචි හරි කාරණාවක් ඔබ හිතේ තියාගෙන දුක් විඳිනවා නම් ඒක අම්මට දැනෙන්නේ නැහැ. ඔබටයි දැනෙන්නේ. එහෙනම් ඔබ සසරේ මහ විශාල අකුසලයක් කරගන්න කෙනෙක්. මොකද පින් කරන්න තියෙන තැන ඔබ මිත්‍යා දෘෂ්ටියෙන් පිරීලා ඉන්නේ. ඒක නිසා මේ ශ්‍රියානි මහත්මිය මේක අවබෝධ කරගන්න අම්මා මැරෙනවමයි. අපිට වළක්වන්න බෑ. එදාට ඔබ ඇස් වලින් කඳුළු ගලාගෙන වැටෙනවමයි. අන්නේ කඳුළු ටික එකතු කරා නම් මේ සසරේදී අම්මා විතරක් මැරිලා අපිට මහ මුහුදේ වතුරට වඩා වැඩි කියනවා. අම්මා විතරක් මැරිලා ඒ වතුර ටික මහ මුහුදේ වතුරට වැඩි කියලා කියනවා. එහෙනම් ওই කඳුළු ටික අම්ම නැති වෙච්ච දවසේ හෙලන කඳුළු ටික ඔබ හෙළුවේ පළමු වතාවට නොවේ. ඒක නිසා ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙනෝනේ අම්මා නැති වෙනවා. හොඳයි. ප්‍රශ්න ගොඩාක් අහනවා රෝෂිනී. දීර්ඝායු අපේ හාමුදුරනේ වහන්සේ දේශනා ඇසීමට ලැබීම පිනක්. බොහොම ස්තුතියි පුතේ. හිරුනි අපේ හාමුදුරනේ ආදරය කරද්දී අසනීපින් ඉන්න කෙනෙක් කියලා දැන නැත්තම් දාලා යන්න පුළුවන්ද? නෑ. අසනීපින් ඉන්න කෙනෙක් නම් දාලා යන්නේ නැහැ පුතේ. මොකද හොඳ කල්යාණ අපි මේ ආදරවන්තයා හෝ ආදරවන්තිය කියන්නේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. හොඳ කල්යාණ මිත්‍රයෙක්. ආදරවන්තයා වෙන්න කලින් හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ කවදාවත් අපි උදාලා යන්නේ නැහැ. කල්යාණ මිත්‍රෝ කියන්නේ දුකේදී සැපේදී අපි ගාව ඉන්න පිරිසක්. ඒක නිසා දුකේදී සැපේදී අපි ගාව ඉන්න බැරි නම් එතන ආදරයක් ගොඩ නැගෙන්නේ නැහැ.
එහෙනම් අපිට දුකක් වුණාම කරදරයක් වුණාම අපිත් එක්ක එකතු වෙලා නැත්නම් එතන ආදරයක් බවට පත් වෙන්නේ කොහොමද? එතන ආදරයක් බවට පත් වෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඒක නිසා දුවේ පුතේ ඔබ අවබෝධ කරගන්න ඕනේ. කරදරයකදී යන කෙනා ඔබේ ජීවිතයට ආදරය කියන්නේ නැහැ. නිශාදි තෙරුවන් සරණ අපි හාමුදුරනේ මට අහන්න තියෙන්නේ මම හැමෝම හොඳ කරන්න අවසානයේ මට වැරදි පැටවෙන්නේ ඇයි? ඔව් පුතේ ඔබට වැරදි පැටවෙන්නේ ඔබත් සසරේ ඔබට වරදවල් පටවපු කෙනෙක් නිසා ඔබත් වරදවල් පටවල තියෙනවා. ඔබ කොයිතරම් හොඳ කරත් ඔබට හොඳක් එන්නේ නැහැ. ඔබට වැරද්දක්මයි. ඔව් ඒක ඔබට විතරක් පොදු ධර්මතාවයක් නොවේ. මේ සමාජයේ ඉන්න 90%ටම තියෙන ලොකු ගැටලුවක් ඕක. ඒ ආවේ කර්මානුරූපීවයි. ඒක නිසා පුතේ ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඔබ හොඳ කරන්න ගිහිල්ලා වදින්න ගිය දේවල් ඉහි කඩන් වැටෙනවා වගේ වැඩ වෙනවා නම් හොඳට අවබෝධ කරගන්න. අනේ මම සසරේදී මේ වගේ දේවල් කරපු කෙනෙක් නේද? අනේ මම සසරේදී මේ වගේ දේවල් නේද කරලා තියෙන්නේ. එහෙනම් ඔබට හිත හදා ගන්න ඕනේ නෑ. අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන යනකොට ප්‍රශ්න එනවා. අනේ මට අවනම්බුව වෙනවා. මට මේ වගේ කෙනෙක්ගේ බැනුම් ගන්න සිද්ධ වුණා. අවබෝධය තියෙන තැන ඔබ පොඩ්ඩක් අසැලෙන්නේ නැහැ. සසර අවබෝධ කරගන්න. මේ ප්‍රශ්නෙට ඇතුළට බහින්න. මේ ප්‍රශ්නේ ඇතුළට බහැලා ඔබ කල්පනා කරන්න. උඩින් ඉඳගෙන ඔබ කල්පනා කරොත් ඔබට තේරෙන්නේ නැහැ. හොඳයි. ඇත්තට ආදරයක් ලබන්න පුළුවන් අම්මගෙන් තාත්තගෙන් විතරද? නෑ. ජීවිතේ ආදර ලබන්න පුළුවන් ඕනම කෙනෙක් ඔබට ඉඳීවි. අම්මගේ ආදරේ අම්මගේ තාත්තගේ ආදරේ හරි පවිත්‍රායි පිරිතුරු ආදරයක්. මොකද අම්මා දන්නවා තමන්ගේ පුතාට තියෙන සෙනෙහස. තාත්තා දන්නවා තමන්ගේ පුතාට තියෙන සෙනෙහස. එහෙම නැත්නම් ඔබට ආදරේ ලබන්න මුළු ලෝකෙම පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ඔබ හොඳ ගතානුගතික සිතුවිලි තියෙන. ඔබ ඊ타මත්ම හොඳ චරිතයක් නා. ඔබට මිනිස්සු ඕන තරම් ආදරය කරයි. ඔබට ඕන තරම් ගරු කරයි. ඒක නිසා තවත් කෙනෙකුට වැරද්දක් නොකරන තවත් කෙනෙකුගේ හිත දිනාගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නම් ඔබට ජීවිතේ හැම මොහොතක්ම මිනිසුන්ගේ ආදරය ලැබේවි. හොඳයි එහෙනම් පුතේ දුවේ අපි අද ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. චාන්දනි මහත්මිය අනේ ආමුදුනේ මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ. හොඳයි කුමුදු මහත්මිය තමයි කුමුදු පුතා තමයි අපිට මෙහෙම කියන්නේ. ඒ අනුතරපත් වෙලා ඉන්න ඔබ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපුවා අපි හැමෝම එකතු වෙලා දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමු. යලිත් තතාවක් කලින් ජීවිතයේ ගිවාසේ මිතාමත්ම හොඳින් ඒ රෝගී තත්ත්වෙන් මිදිලා ඔබේ තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරගෙන යලිත් ධර්මයේ තුලින් ජීවිතය දකින ඉතාමත්ම යහපත් පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්නට මේ පිනම හේතු වේවා වාසනාව වේවා. ඉතාමත්ම නිවැරදිව ජීවිතය දකින බෞද්ධයෙක් විදිහට ඔබේ තාත්තාට ඉතාමත්ම ඉක්මනින් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පුතේ දුවේ ප්‍රශ්න දැන් ඇති කියලා හිතනවා. ගොඩාක් ප්‍රශ්න අහගෙන ගිහිල්ලා අපි තවත් දවසකදී මේ ප්‍රශ්න සියල්ලටම උත්තර ලබා දෙමු. දැන් 10 මාටත් ළඟයි. ඒ නිසා පැයකටත් වඩා වැඩි කාලයක් අපි ධර්ම දේශනාව තුලින් හිටියේ. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ හැදූ වැඩු දෙමාපියන්ටත් මේ හේතු වේවා. ඒ වගේම තමයි මාගේ ගුරු දේවෝත්තම නන්දගම විජය මෛත්‍රී නාහින් පානන් වහන්සේටත් දුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ වගේම අද දවසේදී අපි ධර්ම දේශනාව වෙනුවෙන් ආරාධනා කර ශ්‍රියානි චන්ද්‍රිකා රුද්‍රගු මහත්මියගේ දී ප්‍රාර්ථනාව මේ ආකාරයෙන් ඉෂ්ට වේවා. අමර දුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. කරන කින කටයුතු සාර්ථක වේවා. ඔබ කරන කින කටයුතු සියල්ලම සාර්ථකත්වයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙනකොට අපු සාමාන්‍ය පෙළ විභාගයේ මුහුණ දෙන දරුවන්ට තමන්ගේ ජීවිතයේ මේ ඉලක්ක ඉතාමත්ම හොඳින් සාර්ථකව ජය ගන්නට පුළුවන් වටපිටාවක් නිර්මාණය වේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන සාදුකාරයක් පවත්වන්න. එහෙනම් ඔබ නමින් මේ පරිලෝකයට හේතුනා යම් කෙනෙක් නැත්නම් බලාපොරොත්තු වෙයි ඕන හැම දිනකටම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් ලබා දෙන්න. මගේ අම්මාට
මම මේ බුදු ශාසනයට පූජා කිරීමේ පිණින්ම මතු බුදු ශාසනයේදී නිවන් දැක බුදුන් දැක නිවන් දකින්නටත් ඒ වගේම ඉක්මන් භවයකදී නිවන් දොරටුව සාක්ෂාත් කරගන්නටත් මේ පින් හේතු වේවා වාසනාව වේවා මගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා. ඒ වගේම තමයි ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙලා දීර්ඝම සම්පන්නිය ලැබේවා. ඒ වගේම තමයි ඔබ කරන කින කටයුතු සියල්ලම සාර්ථකත්වයට පත් වේවා කියා ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් දී ඔබට පුළුවන්කමක් තියෙනවා නම් හදවතින් ඔබ වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡන් වඩාපතායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු සම්මා සම්බුදු සරණයි.